දැන් ඉතින් අද කොහොම හරි ආහාර මාර්ග පද්ධතිය ඉවර කරලා බයිස්රාවී මේ ආහාර මාර්ග පද්ධතිය ඉවර කරලා ශ්වසන පද්ධතිය පාඩමට යන්න කොහොම හරි අපි අද උත්සාහ කරනවා. දැන් අපි මෙහෙම කතා කළා අන්තිමට. මේ බලන්න. අපි කිව්වා C12යි H22යි O11යි C12යි H22යි O11යි කියන්නේ මේක ඩයිසැකරයිඩයක්. ඒ කියන්නේ සංකීර්ණ ආහාරයක්. මේක කැඩෙනවා මොනොසැකරයිඩ් දෙකක් බවට. C6යි H12යි O6යි එකක්. තව එකක් C6යි H12යි O6යි. දැන් එදා මතක ඇති ඩයිසැකරයිඩයක් කියන්නේ සංකීර්ණ ආහාරයක්. මේක විච්ඡේදනය වෙනවා මොනොසැකරයිඩ් දෙකක් බවට. ඒ කියන්නේ සරල ආහාර බවට. දැන් පුතේ අපි මෙතන කිව්වා කාබන් පරමාණු 12ක් ප්‍රතික්‍රියකවල තියෙනවා. ප්‍රතිඵලවල මෙතන 6යි මෙතන 6යි 12ක් තියෙනවා. ඒක හරි. මෙතන හයිඩ්‍රජන් තියෙනවා 22ක්. ප්‍රතික්‍රියකවල ප්‍රතිඵලවල 12යි 24ක් තියෙනවා. මේ 24ක් තියෙනවා මේ 22ක් තියෙනවා. එහෙනම් මේ පැත්තට මදි කිව්වා H2ක්. මේ පැත්තේ O11යි තියෙන්නේ. මේ තියෙනවා 6යි 6යි 12ක්. එහෙනම් O1ක් මදි කියලා මෙතනට O1කුත් දැම්මා. දාලා පුතේ අපි කිව්වා සංකීර්ණ ආහාරයක් සරල ආහාර බවට විච්ඡේදනය වෙනකොට විච්ඡේදන ක්‍රියාවට ජල අණුවක් සහභාගී වෙනවා කියලා. ඊළඟට මං කිව්වා පුතේ මුඛයෙන් අධිග්‍රහණය කරනවා කියලා සංකීර්ණ ආහාර වර්ග. මුඛයෙන් අධිග්‍රහණය කරන්නේ සංකීර්ණ ආහාර වර්ග. එකක් තමයි පුතේ කාබෝහයිඩ්‍රේට්. අනිත් එක තමයි ප්‍රෝටීන. අනිත් එක තමයි ලිපිඩ. කාබෝහයිඩ්‍රේට් කියන්නේ ප්‍රෝටීන් කියන්නේ ලිපිඩ කියන්නේ පුතේ සංකීර්ණ ආහාර. කාබෝහයිඩ්‍රේට් පත් වෙනවා ග්ලූකෝස් බවට. ප්‍රෝටීන් පත් වෙනවා ඇමයින් අම්ලයේ බවට. ලිපිඩ පත් වෙනවා ග්ලිසරෝල් සහ මේද අම්ල බවට. මේවා පුතේ සරල ආහාර. එහෙනම් ආහාර මාර්ග පද්ධතියේදී කාබෝහයිඩ්‍රේට් කියන සංකීර්ණ ආහාරය ග්ලූකෝස් කියන සරල ආහාර බවට ජල විච්ඡේදනය වෙනවා. ප්‍රෝටීන් කියන සංකීර්ණ ආහාරය ඇමයින් අම්ලය කියන සරල ආහාරයේ බවට ජල විච්ඡේදනය වෙනවා. ලිපිඩ කියන සංකීර්ණ ආහාරයේ ග්ලිසරෝල් සහ මේද අම්ල බවට ජල විච්ඡේදනය වෙනවා. මෙහෙම වෙනකොට තමයි ආහාර ජීර්ණය කියන්නේ. මුඛයෙන් අධිග්‍රහණය කරන සංකීර්ණ ආහාර මාර්ග පද්ධතිය තුලදී සරල ආහාර බවට ජල විච්ඡේදනය වීමේ ක්‍රියාවට තමයි අපි කියන්නේ ආහාර ජීර්ණය කියලා. හැබැයි ආහාර ජීර්ණය සිදු වෙන්නේ ආකාර දෙකකින්. එකක් තමයි භෞතික ජීර්ණය. අනිත් එක තමයි රසායනික ජීර්ණය. දැන් ආහාරයේ ඉරීම, කැපීම, ඇඹරීම
මිශ්‍ර වීම කියන්නේ ඔක්කොම භෞතික විපර්යාස. කාබෝහයිඩ්‍රේට් ඒ කියන්නේ අලගෙඩියක් කරා පිස්තය කොච්චර කැපුවත් කොච්චර ඇඹරුවත් කොච්චර මිශ්‍ර කළත් ග්ලූකෝස් දෙන්නේ. ප්‍රෝටීන් කපලා අඹරලා මිශ්‍ර කළාද ඇමයින් අම්ල හැදෙන්නේ. ලිපිඩ කොයිතරම් කුඩා කොටස් වලට කැඩුවත් මිශ්‍ර කළත් ග්ලිසරෝල් සහ මේද අම්ල හැදෙන්නේ. එනම් භෞතික විපර්යාස උදව් වෙනවා ඇති. නමුත් පුතේ භෞතික විපර්යාස වලින් ආහාර ජීර්ණය වෙන්නේ නැහැ. එහෙමනම් රසායනික විපර්යාස වලින් තමයි වෙන්නේ. දැන් මුඛ කුහරයේදී කේතය බලන්න මුඛ කුහරයේදී කේත සාවය ආමාශයේදී ආමාශයික යුෂ ග්‍රහණයේදී පිත්ත සහ අග්න්‍යාශයික යුෂ ශේෂාන්ත්‍රයේදී ආන්ත්‍රික යුෂ ඔන්න ඕවයින් තමයි ජීර්ණය වෙන්නේ. කේතයේ ආමාශයික යුෂ වලත් පිත්ත සහ අග්න්‍යාශයික යුෂයේ ආන්ත්‍රික යුෂයේ තියෙන්නේ මෙන්න මේවා 96ක් ජලය මියුසින් ආම්ලික බාෂ්මික හෝ උදාසීන මාධ්‍ය විවිධ වූ එන්සයිම්. දැන් පුතේ 96ක් ජලයෙන්වත් මියුසින් වලින්වත් ආම්ලික බාෂ්මිකෝ උදාසීන මාධ්‍යෙන්වත් බෑ කාබෝහයිඩ්‍රේට් ග්ලූකෝස් කරන්න. ප්‍රෝටීන් ඇමයින් අම්ලේ කරන්න. ලිපිඩ ග්ලිසරෝල් සහ මේද අම්ලේ කරන්න බෑ. ඒක කරන්න පුළුවන් වෙන්නේ විවිධ එන්සයිම් වලින්. දැන් අපි අර්ථ දැක්වීමක් ගත්තා. මුඛයෙන් අධිග්‍රහණය කරන සංකීර්ණ ආහාර මාර්ග පද්ධතිය තුලදී විවිධ එන්සයිම් වල ආධාරයෙන් සරල ආහාර බවට ජල විච්ඡේදනය වීමේ ක්‍රියාව ආහාර ජීර්ණයයි කියලා. දැන් හොඳට තේරුම් ගන්නකෝ. ඩයිසැකරයිඩයක් කියන්නේ සංකීර්ණ ආහාරයක්. ඒක මොනොසැකරයිඩ් බවට විච්ඡේදනය වෙනවා සරල ආහාර බවට. මේ විච්ඡේදනකාරයට ජලාණුවක් සහභාගී වෙනවා. එහෙමනම් සියලුම ආහාර ජීර්ණ ප්‍රතික්‍රියා ජල විච්ඡේදන කියලා ඔප්පු කරගත්තා. ඊළඟට කිව්වා මුඛයෙන් කන්නේ කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන් ලිපිඩ කියන සංකීර්ණ ඒවා. කාබෝහයිඩ්‍රේට් ග්ලූකෝස් බවට ප්‍රෝටීන් ඇමයින් අම්ල බවට ලිපිඩ ග්ලිසරෝල් සහ මේද අම්ල බවට කියන සරල ආහාර බවට පත් වෙනවා මේ ජීර්ණයේදී. ජීර්ණයේ ආකාර දෙකයි. භෞතික ජීර්ණය සහ රසායනික ජීර්ණය. කැපීම, කෙටීම, ඇඹරීම, මිශ්‍ර කිරීම කියන භෞතික විපර්යාස වලින් බෑ කාබෝහයිඩ්‍රේට් ග්ලූකෝස් කරන්න. ප්‍රෝටීන් ඇමයින් අම්ල කරන්න. ලිපිඩ ග්ලිසරෝල් සහ මේද අම්ල කරන්න බෑ පුතේ. එහෙමනම් ඕක වෙන්නේ රසායනික විපර්යාස වලින්. මුඛ කුහරයේදී එකතු වෙන්නේ කේත ස්‍රාවය. ආමාශයේදී එකතු වෙන්නේ ආමාශයික යුෂ. ග්‍රහණයේදී එකතු වෙන්නේ පිත්ත සහ අග්න්‍යාශයික යුෂ. ශේෂාන්ත්‍රයේදී එකතු වෙන්නේ ආන්ත්‍රික යුෂ. මේ හැම එකේම තියෙනවා 96ක් ජලය. මියුසින් ආම්ලික බාෂ්මික හෝ උදාසීන මාධ්‍ය විවිධ වූ එන්සයිම්. මේ 96ක් ජලයෙන්වත් මියුසින් වලින්වත් ආම්ලික බාෂ්මික හෝ උදාසීන මාධ්‍යෙන්වත් බෑ පුතේ කාබෝහයිඩ්‍රේට් ග්ලූකෝස් කරන්න. ප්‍රෝටීන් ඇමයින් අම්ල කරන්න. ලිපිඩ ග්ලිසරෝල් සහ මේද අම්ල කරන්න බෑ. ඒක කරන්නේ විවිධ වූ එන්සයිම් වලින්. ඒ නිසා අර්ථ දැක්වීමක් ගත්තා.
මුඛයෙන් අධිග්‍රහණය කරන්නා වූ සංකීර්ණ ආහාර මාර්ග පද්ධතිය තුලදී විවිධ එන්සයිම් වල ආධාරයෙන් සරල ආහාර බවට ජල විච්ඡේදනය වීමේ ක්‍රියාව ආහාර ජීර්ණයයි කියලා. ඊට පස්සේ අපි ගත්තා මුඛ කුහරයේදී ටයිලින් මගින් පිස්තය මෝල්ටෝස් බවටත් ඇමයිලේස් මගින් මෝල්ටෝස් ග්ලූකෝස් බවටත් ජීර්ණය වෙනවා කියලා ඉවර කළා මුඛ කුහරයේ ජීර්ණය. ආමාශයට ආවා HCl, pepsinogen, renin, lipase. HCl වලින් කරන්නේ ඔක්කොම කියලා දුන්නා. pepsin වලින් කරන දේ කියලා දුන්නා. renin lipase වලින් කරන දේ කියලා දීලා ආමාශයේදී ජීර්ණය අවසන් කළා. ග්‍රහණයේදී පිත සහ අග්න්‍යාශය කිව්සේනවා කියලා පිතේ සෝඩියම් බයිකාබනේට්, පොටෑසියම් බයිකාබනේට් සහ පිත්ත වර්ණක තියෙනවා. අග්න්‍යාශය කිව්සේ ට්‍රිප්සිනෝජන්, ලයිපේස්, ඇමයිලේස් තියෙනවා. ඒ වයින් ග්‍රහණයේදී සිදුවන ජීර්ණ ඉවර කළා. ඉවර කළා එදා කිව්වා මෙහෙම. ශේෂාන්ත්‍රේ අපර කොටසේදී සියලුම ආහාර අවශෝෂණය වෙන්න ඕනේ. ඒ නිසා පූර්ව කොටසේදී ජීර්ණය අවසන් වෙන්න ඕනේ. ඒ හේතුවෙන් ශේෂාන්තයේ පූර්ව කොටසේදී එන්සයිම 7ක් එකතු වෙනවා කිව්වා. එකක් තමයි එන්ටරෝකයිනේස්. Enterokinase, peptidase, lipase, amylase, maltase, lactase, මං කියනවා පේන්නේ නැති හින්දා sucrase. ඔන්න එන්සයිම 7. enterokinase, peptidase, lipase, amylase, maltase, lactase, sucrase කියලා එන්සයිම 7ක් තියෙනවා. මේ ඔක්කොම ආන්ත්‍රික විෂ. දැන් මේ ආන්ත්‍රික විෂ වලින් කොහොමද ජීර්ණය වෙන්නේ කියලා බලමු. එක enterokinase. උදාහරණයක් මතකයි ග්‍රහණීය ඉඳලා අක්‍රීයව ආවා. pepsinogen. ඒක මේ enterokinase එක එකතු වෙනවා. එකතු වෙලා හදනවා සක්‍රීය ට්‍රිප්සින්. එහෙනම් බලන්න පළවෙනි ප්‍රතික්‍රියාව. enterokinase මගින් ග්‍රහණීයේ සිට අක්‍රීයව පැමිණි ට්‍රිප්සිනෝජන් සක්‍රීය ට්‍රිප්සින් බවට පත් කරයි. ඒ ජීර්ණ උපකාර ප්‍රතික්‍රියාවකි. 2. එසේ සක්‍රීය වූ ට්‍රිප්සින් මගින් ප්‍රෝටීන් ආහාර ජල විච්ඡේදනය වෙනවා. ට්‍රිප්සින් මගින් ප්‍රෝටීන් ආහාර, ට්‍රිප්සින් මගින් ප්‍රෝටීන් ආහාර ජල විච්ඡේදනය වෙනවා. පෙප්ටෝන මම ලියන්න කියනවා ධන ප්‍රෝටියෝස බවට. ඊළඟට ඔන්න ඔය පෙප්ටෝන සහ ප්‍රෝටියෝස
පෙප්ටයිඩේස් මගින් ජීර්ණය වෙනවා ඇමයින් අම්ලයේ බවට. ඔන්න ඔතෙන්දී මෙන්න මේ පියවර තුනෙන් සියලුම ප්‍රෝටීන් ජීර්ණය අවසానයි. පොඩ්ඩක් කලබල වෙන්න එපා. මුඛ කුහරයේදී පුතේ ප්‍රෝටීන් ජීර්ණය වුණේ නැහැ. ආමාශයේදී ජීර්ණය වුණා. ගහණියේදී ජීර්ණය වුණේ නැහැ. ශේෂාන්ත්‍රයේදී ජීර්ණය අවසන් වුණා. එහෙනම් අහගන්න. ඔන්න බලන්න. enterokinase, peptidase, lipase, amylase, maltase, lactase, sucrase කියලා එන්සයිම හතක් එකතු වෙනවා කියලා එදා කියලා දුන්නා. අද එතන ඉඳලා එක enterokinase මගින් අක්‍රීයව පැමිණි ට්‍රිප්සිනෝජන් සක්‍රීය ට්‍රිප්සින් බවට පත් කරයි. එසේ සක්‍රීය වූ ට්‍රිප්සින් මගින් ප්‍රෝටීන් ආහාර පෙප්ටෝන සහ ප්‍රෝටියෝස බවට ජල විච්ඡේදනය කරයි. පෙප්ටයිඩේස් මගින් එසේ ඇති වුණු පෙප්ටෝන සහ ප්‍රෝටියෝස එමයින් අම්ලයේ බවට පත් කර සියලු ප්‍රෝටීන් ජීර්ණය අවසන් කරයි. ඔන්න දැන් ලියමු මෙහෙම. එදා ලියලා තියෙනවා පුතේ enterokinase, peptidase, lipase, amylase, maltase, lactase, sucrase කියලා හතක් එදා ලියලා තියෙනවා. අද අනුමාත්‍රිකාව ලියන්න enterokinase මගින්. enterokinase මගින් ලියන්න. enterokinase මගින් ග්‍රහණියේ සිට enterokinase මගින් ග්‍රහණියේ සිට අක්‍රීයව පැමිණි ට්‍රිප්සිනෝජන් සක්‍රීය ට්‍රිප්සින් බවට පත් කරයි. සක්‍රීය ට්‍රිප්සින් බවට පත් කරයි. ආයි අහගන්න. enterokinase මගින් ග්‍රහණියේ සිට පැමිණි අක්‍රීය ට්‍රිප්සිනෝජන් සක්‍රීය ට්‍රිප්සින් බවට පත් කරයි. අද බෝඩ් එකේ පොඩි අපැහැදිලිකමක් තියෙනවා. හැම වචනෙන් මම කියනවා. එක ට්‍රිප්සිනෝජන් ධන enterokinase ට්‍රිප්සිනෝජන් ධන enterokinase ඊතලයක් ට්‍රිප්සින් දැන් පුතේ උඩ සටහනක් දීලා ඇති. enterokinase මගින් ග්‍රහණියේ සිට අක්‍රීයව පැමිණි ට්‍රිප්සිනෝජන් සක්‍රීය ට්‍රිප්සින් බවට පත් කරයි කියලා දීලා ඇති.
ඒකේ සූත්‍රයේ ට්‍රිප්සිනෝජන් ධන එන්ටරෝකයිනේස් ඊතලයක් ට්‍රිප්සින් अंक 2 මෙසේ සක්‍රිය වූ ට්‍රිප්සින් මගින් प्रोटीन आहार මෙසේ සක්‍රිය වූ ට්‍රිප්සින් මගින් ප්‍රෝටීන් ආහාර පෙප්ටෝන සහ ප්‍රෝටියෝස හෙවත් පෙප්ටෝන සහ ප්‍රෝටියෝස හෙවත් पेप्टाइड බවට පත් කරයි දැන් දෙවෙනි සමීකරණ ලියන්න දෙනවා කියනවා මම ඔයගොල්ලෝ ලියන්න ප්‍රෝටීන් ධන ජලය ඊතලේ උඩ ට්‍රිප්සින් පෙප්ටෝන ධන ප්‍රෝටියෝස දැන් අහගන්න උඩින් පුතේ අපි වාක්‍ය ලිව්වා මෙසේ සක්‍රිය වූ ට්‍රිප්සින් මගින් ප්‍රෝටීන් ආහාර පෙප්ටෝන සහ ප්‍රෝටියෝස බවට ජල විච්ඡේදනය කරයි කියලා දෙවෙනි සමීකරණ ලිව්වා ප්‍රෝටීන් ධන ජලය ඊතලයේ උඩ ට්‍රිප්සින් පෙප්ටෝන ධන ප්‍රෝටියෝස කියලා දැන් තුන්වෙනි එක අහන්න ඊළඟ එන්සයිමේ වන පෙප්ටයිඩේස් මගින් ඉහතදී ඇති වූ පෙප්ටෝන සහ ප්‍රෝටියෝස එමයින් අම්ලයේ බවට පත් කර සියලුම ප්‍රෝටීන් ජීර්ණය අවසන් කරයි. ආයිත් අහගන්න පෙප්ටයිඩේස් මගින් ඉහතදී ඇති වුණු පෙප්ටෝන සහ ප්‍රෝටියෝස එමයින් අම්ලයේ බවට ජල විච්ඡේදනය කර සියලුම ප්‍රෝටීන් ජීර්ණය අවසන් කරයි. ලියන්න තුන්වෙනි එක පෙප්ටයිඩේස් මගින් ඉහතදී ඇති වුණු පෙප්ටෝන සහ ප්‍රෝටියෝස ඉහතදී ඇති වුණු පෙප්ටෝන සහ ප්‍රෝටියෝස එමයින් අම්ලයේ බවට පත් කර प्रोटीन जीर्णය අවසන් කරයි. දැන් තුන්වෙනි ප්‍රතික්‍රියාව ලියන්න පෙප්ටෝන ධන ප්‍රෝටියෝස ඊතලයක් උඩ පෙප්ටයිඩේස්
ඇමයින් අම්ලය ආයි බලන්න පෙප්ටෝන ධන ප්‍රෝටියෝස ධන ජලය මට දාන්න බැරුණා පෙප්ටෝන ධන ප්‍රෝටියෝස ධන ජලය පෙප්ටයිඩේස් මගින් ඇමයින් අම්ලය බවට හොඳයි පුතේ දැන් බලන්න දැන් අපි මස් කෑල්ලක් කෑවා කියන්නකෝ ආව මුඛ කුහරේට මුඛ කුහරේට ආවහම ඉරුවා කැපුවා ඇඹරුවා කේතේ සමග මිශ්‍ර කළා මිසක් මුඛ කුහරේදී ප්‍රෝටීන් ජීර්ණයක් උනේ නැහැ මේක අන්න ස්රෝතයේදී ආමාශයට ආවා ආමාශයට ආවහම පෙප්සින් මගින් පෙප්ටෝන සහ ප්‍රෝටියෝස් බවට පත් කළා එහෙනම් මෙතෙන්දි ජීර්ණය වුණා ප්‍රෝටීන් ග්‍රහණියට ආවා පිටෙන්වත් අග්න්‍යාශයික විශේෂණවත් ජීර්ණය වුණේ නැහැ එහෙනම් ප්‍රෝටීන් ජීර්ණය වෙන්නේ නැහැ එතෙන්දි ශේෂාන්ත්‍රයට ආවා ට්‍රිප්සිනෝජන් මගින් පෙප්ටෝන සහ ප්‍රෝටියෝස් බවට පෙප්ටයිඩේස් මගින් ඇමයින් අම්ලය බවට පත් කළා එහෙමනම් මුඛ කුහරයෙන් කාපු මස් කෑල්ලක් මුඛ කුහරයේදී ජීර්ණය සිද්ධ වන්නේ නැත ආමාශයේදී ජීර්ණය ආරම්භ වේ ග්‍රහණියේදී සිදුවන්නේ නැත ශේෂාන්ත්‍රයේදී සිදු වී අවසාන වේ මිනිස් ආහාර මාර්ගයක ප්‍රෝටීන් ජීර්ණය නොවන ස්ථාන දෙක වන්නේ මුඛ කුහරයේ සහ ග්‍රහණියයි ජීර්ණය වන ස්ථාන දෙක වන්නේ ආමාශය සහ ශේෂාන්ත්‍රයයි කෙටි ප්‍රශ්න පත්‍රයේ උත්තරෝවා මුඛ කුහරයේදී ප්‍රෝටීන් ජීර්ණයක් නැහැ ආමාශය ජීර්ණය වෙනවා ග්‍රහණියේදී නැහැ ආයි ශේෂාන්ත්‍ර ජීර්ණය වෙනවා එහෙනම් මිනිස් ආහාර මාර්ගයක ප්‍රෝටීන් ජීර්ණය නොවන ස්ථාන වන්නේ මුඛ කුහරයේ සහ ග්‍රහණියයි ප්‍රෝටීන් ජීර්ණය වන ස්ථාන වන්නේ ආමාශය සහ ශේෂාන්ත්‍රයයි ඊළඟට මෙහෙම අහන්න පුළුවන් ප්‍රෝටීන් ජීර්ණය ආරම්භ වන්නේ මුඛ කුහරයේදීය ආමාශයේදීය ග්‍රහණියේදීය ශේෂාන්ත්‍රයේදීය ප්‍රෝටීන් ජීර්ණය ආරම්භ වෙන්නේ නැහැ මුඛ කුහරයේදී ප්‍රෝටීන් ජීර්ණය ආරම්භ වෙන්නේ ආමාශයේදී ප්‍රෝටීන් ජීර්ණය ආරම්භ වන්නේ එක මුඛ කුහරයේදීය දෙක ආමාශයේදීය තුන ග්‍රහණියේදීය හතර ශේෂාන්ත්‍රයේදීය එනම් ප්‍රෝටීන් ජීර්ණය ආරම්භ වන්නේ ආමාශයේදී ඔන්න ප්‍රෝටීන් ජීර්ණය වෙලා ඉවරයි දැන් ඊළඟ එන්සයිම් එක ලයිපේස් මගින් හතරවෙනි එක ලිපිඩ ආහාර ජල විච්ඡේදනය වෙනවා ග්ලිසරෝල් සහ මේද අම්ල බවට සියලුම ලිපිඩ ජීර්ණය ඉවරයි දැන් බලමු චීස් කෑල්ලක් කෑවා ලිපිඩ මුඛ කුහරයේ ජීර්ණය වුන්නේ නැහැ ආමාශය ජීර්ණය වුන්නේ නැහැ ග්‍රහණියේදී අග්න්‍යාශයික යුෂවල තිබිච්ච ලයිපේස් මගින් ජීර්ණය ආරම්භ වුණා එහෙනම් ලිපිඩ ජීර්ණය ආරම්භ වන්නේ එක මුඛ කුහරයේදීය දෙක ආමාශයේදීය තුන ග්‍රහණියේදීය හතර ශේෂාන්ත්‍රයේදීය එහෙනම් ලිපිඩ ජීර්ණය ආරම්භ වන්නේ ග්‍රහණියේදී ලයිපේස් මගින් දැන් ඊළඟට ශේෂාන්ත්‍රයේ තියෙනවා ලයිපේස් මගින් ලිපිඩ ආහාර ග්ලිසරෝල් සහ මේද අම්ල බවට පත් කරනවා බලන්න පුතේ අඩුම ජීර්ණ විෂ හිමි එක්කෙනා තමයි ලිපිඩ ග්‍රහණියේ ශේෂාන්ත්‍රයේදී විතරයි පිස්තේ බාන මුඛ කුහරයේදී තියෙනවා ග්‍රහණියේදී තියෙනවා ශේෂාන්ත්‍රයේදී තියෙනවා right දැන් ලියන්න
4 lipase මගින් lipid ආහාර glycerol සහ මේද අම්ල බවට ජල විච්ඡේදනය කරමින් ලිපිඩ ජීර්ණය අවසන් කරයි. ලියන්න 4 වෙනි සමීකරණේ ලිපිඩ ධන ජලය ඊතලයේ උඩ ලයිපේස් glycerol ධන මේද අම්ල ආයි වාක්‍ය බලාගන්න ලයිපේස් මගින් උදේව සතහන ආපහු බලන්න පැටි ඔය හරි වටිනවා මේ සතහන් ලයිපේස් මගින් ලිපිඩ ආහාර ග්ලිසරෝල් සහ මේද අම්ල බවට ජල විච්ඡේදනය කරමින් ලිපිඩ ජීර්ණය අවසන් කරයි. සූත්‍රයේ ලිපිඩ ධන ජලය ඊතලයේ උඩ ලයිපේස් ග්ලිසරෝල් ධන මේද අම්ල. හරි ඒක ඉවරයි. දැන් බලන්න මෙතෙන්දි ප්‍රෝටීන් ජීර්ණය ඉවරයි මෙතෙන්දි ලිපිඩ ජීර්ණය ඉවරයි. දැන් බලමු ඇමයිලේස් මෝල්ටේස් ලැක්ටේස් සුක්‍රේස් කියලා හතරක්ම තියෙනවා. ඔය හතරම තියෙන්නේ මොනවටද? හතරම තියෙන්නේ පිෂ්ඨ ජීර්ණයට. ඇයි අපි වැඩිම පිෂ්ඨ ආහාර ගන්න? එහෙනම් බලමු ඇමයිලේස් මගින් පිෂ්ඨය ජල විච්ඡේදනය වෙනවා. මෙයා බලන්න මෝල්ටේස් ජල විච්ඡේදනය වෙන්නේ මෝල්ටෝස් බවට. මෙයා මෝල්ටේස් නේ මෝල්ටෝස් බවට. පිෂ්ඨ ආහාර ජල විච්ඡේදන ඇමයිලේස් මගින් මෝල්ටෝස් බවට අංක 5. මෙන්න මේ මෝල්ටෝස් ටික ජල විච්ඡේදන මෝල්ටේස් මගින් මෙන්න එන්සයිම් මේ ලැක්ටේස් නේ ලැක්ටෝස් බවට මෙන්න මේ ලැක්ටෝස් ටික ලැක්ටේස් මගින් මෙතන සුක්‍රේස් නේ සුක්‍රෝස් බවට මෙන්න මේ සුක්‍රෝස් ටික ජල විච්ඡේදනය වෙනවා සුක්‍රේස් මගින් ග්ලූකෝස් බවට. ඔන්න පිෂ්ඨ ජීර්ණය ඉවර කරපු හැටි බලමු. ඇමයිලේස් මෝල්ටේස් ලැක්ටේස් සුක්‍රේස් ආහාරයේ එන්සයිමේ මෝල්ටේස් නම් ආහාරයේ මෝල්ටෝස් ලැක්ටේස් නම් ලැක්ටෝස් සුක්‍රේස් නම් සුක්‍රෝස්. ඔහොමයි වෙන්නේ. ඇමයිලේස් මගින් පිෂ්ඨය ජල විච්ඡේදනය වෙනවා මෝල්ටෝස් බවට. මෝල්ටේස් මගින් මෝල්ටෝස් ජල විච්ඡේදන ලැක්ටෝස් බවට. ලැක්ටේස් මගින් ලැක්ටෝස් ජල විච්ඡේදන සුක්‍රෝස් බවට. සුක්‍රේස් මගින් සුක්‍රෝස් ජල විච්ඡේදන ග්ලූකෝස් බවට. දැන් පිෂ්ඨ ජීර්ණයත් ඉවරයි. ප්‍රෝටීන් ජීර්ණය ඉවරයි. පිෂ්ඨ ජීර්ණය ඉවරයි. ලිපිඩ ජීර්ණය ඉවරයි. පිෂ්ඨ ජීර්ණය ඉවරයි. දැන් ආහාර ජීර්ණය ඉවරයි. දැන් තියෙන ආහාර අවශෝෂණය. රයිට් ලියා ගන්න 5 ඇමයිලේස් මගින් මෙතෙක් මුදිර වූ පිෂ්ඨය
amylase මගින් මෙතෙක් නොදිර වූ පිස්තය මෝල්ටෝස් බවට ජල විච්ඡේදනය කරයි. ආයි බලන්න amylase මගින් මෙතෙක් නොදිර වූ පිස්තය මෝල්ටෝස් බවට ජල විච්ඡේදනය කරයි. දැන් ලියන්න පස්වෙනි සමීකරණය මං කියවනවා. පිස්තය ධන ජලය ඊතලයේ උඩ amylase මෝල්ටෝස්. ආයි බලන්න පිස්තය ධන ජලය ඊතලයේ උඩ amylase මෝල්ටෝස්. දැන් ඊළඟට මං 6 වෙනි එක කියනවා අහගන්න. මෝල්ටේස් මගින් මෙසේ ඇති වූ මෝල්ටෝස් ලැක්ටෝස් බවට ජල විච්ඡේදනය කරයි. ලියාගන්න 6. මෙසේ ඇති වූ මෝල්ටෝස් මගින් මෙසේ ඇති වූ මෝල්ටෝස් මෝල්ටේස් මගින් මෝල්ටෝස් කියන්නේ ආහාරය මෝල්ටේස් කියන්නේ එන්සයිම්. මෝල්ටේස් මගින් ලැක්ටෝස් බවට ජල විච්ඡේදනය කරයි. දැන් 6 වෙනි සමීකරණය ලියන්න. මෝල්ටෝස් ධන ජලය ඊතලයේ උඩ මෝල්ටේස් ලැක්ටෝස්. ආයි බලන්න පුතේ මෝල්ටෝස් ධන ජලය ඊතලයේ උඩ මෝල්ටේස් ලැක්ටෝස්. හරි. දැන් යනවා අපි 7 වෙනි එකට. අහගන්න මං කියනවා. මෙසේ සෑදුණු ලැක්ටේස් මගින් සුක්‍රෝස් බවට ජල විච්ඡේදනය කරයි. මෙසේ සෑදුණු ලැක්ටේස් මගින් සුක්‍රෝස් බවට ජල විච්ඡේදනය කරයි. ලැක්ටෝස් ධන ජලය ඊතලයේ උඩ ලැක්ටේස් සුක්‍රෝස්. ලියමු. මෙසේ සෑදුණු ලැක්ටෝස් ලැක්ටේස් මගින් මෙසේ සෑදුණු ලැක්ටේස් මගින් සුක්‍රෝස් බවට ජල විච්ඡේදනය කරයි.
දැන් ලියමු හත්වෙනි සමීකරණය ලැක්ටෝස් ධන ජලය ලැක්ටෝස් ධන ජලය ඊතලේ උඩ ලැක්ටෝස් ලැක්ටේස් ලයන්න අල්කයන්න තේයන්න අල්සන් ලැක්ටේස් ලැක්ටෝස් ධන ජලය ඊතලේ උඩ ලැක්ටේස් සුක්‍රෝස් බවට සුක්‍රෝස් හරි දැන් ඊළඟට ගහගන්න 8 වෙනි එක අවසානයේ මෙසේ සෑදුණු සුක්‍රෝස් සුක්‍රේස් මගින් ග්ලූකෝස් බවට ජල විච්ඡේදනය කරමින් පිෂ්ඨ ජීර්ණයද අවසන් කරයි. ලියාගන්න 8 වෙනි එක මෙසේ සෑදුණු සුක්‍රෝස් සුක්‍රේස් මගින් සුක්‍රේස් මගින් ග්ලූකෝස් බවට ජල විච්ඡේදනය කරමින් පිෂ්ඨ ජීර්ණයද අවසන් කරයි. දැන් බලන්න සමීකරණ ලියමු. සුක්‍රෝස් ධන ජලය ඊතලයේ උඩ සුක්‍රේස් අන්තිමට ග්ලූකෝස්. විනාඩියක් දෙන්න පුතේ මට. හරි පුතේ අහගන්න. දැන් මේ වෙනකොට සියලුම කාබෝහයිඩ්‍රේට් ග්ලූකෝස් බවට පත් කළ ඉවරයි. සියලුම ප්‍රෝටීන් ඇමයින් අම්ලයේ බවට පත් කළ ඉවරයි. සියලුම ලිපිඩ ග්ලිසරෝල් සහ මේද අම්ල බවට පත් කළ ඉවරයි. කාබෝහයිඩ්‍රේට් ග්ලූකෝස් කරලා ප්‍රෝටීන් ඇමයින් අම්ල කරලා ලිපිඩ ග්ලිසරෝල් සහ මේද අම්ල කරලා අවසానයි. දැන් ජීර්ණය අවසానයි. දැන් කරන්න ඕනේ මොකද්ද? අවශෝෂණය. ආහාර අවශෝෂණය කරන්න ඕනේ. දැන් පුතේ
right දැන් බලන්න carbohydrate glucose කරනවා protein amine අම්ල කරනවා lipid glycerol සහ මේද අම්ල කරනවා සියලුම ජීර්ණය අවසానයි දැන් ඕනේ කරන්නේ ඒ ජීර්ණය වෙච්ච ආහාර අවශෝෂණය වෙන්න දැන් අපි බලමු අවශෝෂණය වෙන්නේ කොහොමද කියලා මෙන්න මේ චක්‍රය දිහා බලන්න carbohydrate protein lipid carbohydrate protein lipid මේ තියෙන්නේ ආහාර ටික මම මෙහෙම ගන්න ලේසි වෙන්න පොඩ බලන්න පොඩ බලන්න carbohydrate protein lipid මේ තියෙන්නේ මුඛ කුහරය මේ තියෙන්නේ ආමාශය මේ තියෙන්නේ ග්‍රහණීය මේ තියෙන්නේ ශේෂාන්ත්‍රය මම මෙහෙම වෙන් කර ගන්නවා carbohydrate protein lipid මුඛ කුහරය ආමාශය ග්‍රහණීය ශේෂාන්ත්‍රය කාබෝහයිඩ්‍රේට් ජීර්ණයේ මුඛ කුහරයේදී සිදුවේ හරියක් දැම්මා ආමාශයේදී සිදු නොවේ වැරදි දැම්මා ග්‍රහණීයේදී සිදුවේ හරියක් දැම්මා ශේෂාන්ත්‍රයේදී සිදුවී අවසාන වේ හරියක් දැම්මා මම වෙනතර වැඩි හයියෙන් අද උගන්වනවා ප්‍රෝටීන් ජීර්ණයේ මුඛ කුහරයේදී නැහැ ආමාශයේදී සිද්ධ වුණා ග්‍රහණීයේදී නැහැ ශේෂාන්ත්‍රයේදී සිද්ධ වෙලා අවසන් වුණා ලිපිඩ ජීර්ණය මුඛ කුහරයේදී නැහැ ආමාශයේදී නැහැ ග්‍රහණීයේදී සිද්ධ වුණා ශේෂාන්ත්‍රයේදී සිද්ධ වෙලා අවසන් වුණා දැන් පුතේ මේ වග්ගෝ ගන්න පොඩ්ඩක් ඔය වග්ගෝ ගන්න හරි පුතේ බලා ගන්න දැන් මේක අපිට වැදගත් වෙන්නේ මෙහෙමයි හොඳට අහගන්න පුතේ කාබෝහයිඩ්‍රේට් ජීර්ණය මුඛ කුහරයේදී ආරම්භ වේ ආමාශයේදී සිදු නොවේ ග්‍රහණීයේදී සිදුවේ ශේෂාන්ත්‍රයේදී අවසන් වේ ඔන්න බලන්න කාබෝහයිඩ්‍රේට් ජීර්ණය මුඛ කුහරයේදී ආරම්භ වේ ආමාශයේදී සිදු නොවේ ග්‍රහණීයේදී සිදුවේ ශේෂාන්ත්‍රයේදී අවසන් වේ ප්‍රෝටීන් ජීර්ණය මුඛ කුහරයේදී සිදු නොවේ ආමාශයේදී ආරම්භ වේ
ග්‍රහණයේදී සිදු නොවේ ශේෂාන්ත්‍රයේදී සිදු වී අවසාන වේ ලිපිඩ ජීර්ණය මුඛ කුහරයේදී සිදු නොවේ ග්‍රහණයේදී සිදු නොවේ ආමාශයේදී සිදු නොවේ ග්‍රහණයේදී සිදු වී ශේෂාන්ත්‍රයේදී ආරම්භ අවසාන වේ දැන් අහගන්න පුතේ කාබෝහයිඩ්‍රේට් ජීර්ණය සිදු නොවන ස්ථානය වන්නේ එක මුඛ කුහරයයි දෙක ආමාශයයි තුන ග්‍රහණයයි හතර ශේෂාන්ත්‍රයයි සිදු නොවන ස්ථානය වන්නේ ආමාශය ප්‍රෝටීන් ජීර්ණය සිදු නොවන ස්ථාන දෙක වන්නේ මුඛ කුහරයේ සහ ග්‍රහණයයි ආමාශයේ සහ ග්‍රහණයයි මුඛ කුහරයේ සහ ආමාශයයි ග්‍රහණීය සහ ශේෂාන්ත්‍රයයි ඔන්න ඔහොම ඇහුවාම හොයාගන්න පුළුවන් කොහොමද කියලා ලිපිඩ ජීර්ණයේ සිදු නොවන්නේ මුඛ කුහරයේදී සහ ආමාශයේදී මුඛ කුහරයේදී සහ ග්‍රහණයේදී මුඛ කුහරයේදී සහ ශේෂාන්ත්‍රයේදී ශේෂාන්ත්‍රයේදී සහ ග්‍රහණයේදී යන්න උත්තරය හොයාගන්න පුළුවන් දැන් ගහගන්න මේක කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන් ලිපිඩ මුඛ කුහරයේ ආමාශයේ ග්‍රහණීය ශේෂාන්ත්‍රය right අද ගන්න ඔබ ඉවර කරගන්න දැන් ඔන්න ආහාර ජීර්ණය අවසාන දැන් මාතෘකාව ලියන්න ආහාර අවශෝෂණය කියන දැන් බලන්න ආහාර අවශෝෂණය දැන් මෙන්න මේකයි අපිට කතා කරන්න තියෙන්නේ ආහාර අවශෝෂණය වන අවශෝෂක ව්‍යුහය තමයි අංගුලිකා කියලා කියන්නේ ආහාර අවශෝෂක ව්‍යුහය තමයි අංගුලිකා කියන්නේ මම අංගුලිකාව අඳින්න ඉස්සෙල්ලා කියලා දෙනවා මෙන්න මෙහෙම ඔයගොල්ලන්ගේ පොතේ යනවා නම් රූල් 4ක් උඩට ඊට පස්සේ ඔහොම පල්ලෙහාට එන්න ඊට පස්සේ ආයි යන්න රූල් 6ක් උඩට පල්ලෙහාට එන්න ආයි යන්න රූල් 4ක් උඩට පල්ලෙහාට එන්න
ආපහු යන්න රූල් 6ක් උඩට. ඔන්න ඔහොම. ඒතර මේ දෙක එක ගාන්තියේ මේ දෙක ගානට තියෙයි. දැන් අනින්න එපා. ඊට පස්සේ මෙන්න මේ ඇඳ පිළ තියෙනවනේ. හරියට ඒකට ගෑවෙන්නේ නැති වෙන්න හරියටම එක පරතරයක් තියාගෙන එකම පරතරයක් තියාගෙන ඔන්න ඔහොම යන්න. අනින්න එපා පුතේ. හරි. දැන් බලන්න මෙහෙම ඇඳලා එකම පරතරයක් තියාන ඇඳලා. ඇඳලා බලාගන්න මෙන්න මෙහෙම සෛල වෙන් කරන්න ඕන ඔහොම. ඉරකින් සෛල වෙන් කරන්න. එකම දුරකින් ඔහොම සෛල ටික වෙන් කරගෙන යන්න. අර ඉර දෙක අතරේ. ඔහොම සෛල වෙන් කරගෙන යන්න. ඔහොම සෛල වෙන් කරගෙන ගිහිල්ලා හැම එකේම මෙහෙම තිතක් තියාගෙන යන්න ඒව අතරට ඔහොම. ඔහොම තිතක් තියාගෙන යන්න. දැන් මේ පාපුතේ ඔන්න තමයි මේක තමයි මේ අපි යන්නේ ශ්ලේෂ්මල ස්තරය. ශ්ලේෂ්මල ස්තරය. ඔන්න ඔහොමයි අඳින්නේ. දැන් මේක ඇතුලේ ඉඩක් ටිකක් තියෙන්න ඕනේ. මහා ගොඩාක් නෙවෙයි. තව පොඩ්ඩක් උදව් කරනවා. මේ විදියට ඇඳලා මේ විදියට ඇඳලා එක මට්ටමක ඊට උඩින් මේ විදියට ඇඳලා ඒ මට්ටමක ශ්ලේෂ්මල ස්තරය හදාගත්තා. ඒක හරි. මේවා රූප සතහන් අපේ අතට හුරු වෙන්න ඕනේ. ඊළඟට බලන්න. ලිපිඩ උරා ගන්න පයෝලස නාලිකාව කියලා එකක් තියෙනවා. ඒක යන්නේ මෙන්න මේ උස්නෙරුම් මැදට විතරයි. ඔන්න ඔහොම මම ආය අඳිනවා. ඔන්න ඔහොම ඇඳ ගන්න ඕනේ. ඒක පොඩ්ඩක් ඉන්න. මෙන්න බලන්න. ඔහොම කරලා අනිත් බිත්තිය මෙහෙම කරන්න. ඔන්න දැන් ඔය විදිහට ඇඳාම ඇඳෙයි පයෝලස නාලිකාව. පයෝලස නාලිකාව. දැන් ඔය දෙක විතරක් ඇඳ ගන්න. තුනක් ගියොත් මේක පහක් විතර යන්න. මෙන්න ශ්ලේෂ්මල ස්තරය මෙන්න පයෝලස නාලිකාව. දැන් මේ දෙපැත්තේ ඉඳ තියෙන්න ඕනේ මේ හරිය. මේ දෙපැත්තේ ඉඳ තියෙන්න ඕනේ දැන්. ඇඳ ගන්න. right ඇඳ ගන්න ඕනේ.
ක්ලේශ්මල ස්තරය පයෝලස නාලිකාව. දැන් හරිද පුතේ? දැන් ඕගොල්ලෝ මේ රූප සටහන හරියට ඔළුවට ගන්න ඕනේ. මෙතන රූල් 3ක් ගියොත් මෙතන 5ක් ගියා. අර තනීර ගියා. ඊට පස්සේ ඩබල් ඉර ගහගත්ත එකේ ඒක සයිල් වලට වෙන් කළා. දැන් පයෝලස නාලිකාව ඇන්දා. දැන් පුතේ හොඳට බලන්න මෙන්න මේක තමයි පයෝලස නාලිකාව. දැන් බලන්න දැන් මේකට පිරිසිදු ලේ දෙන්නයි මං හදන්නේ. ඔන්න බලන්න. මෙන්න මෙහෙම පිරිසිදු ලේ එනවා. ඔය බලන්න මේ බිත්තිය දිගේ ඔහොම ඉහළට යනවා. මේකේ අනිත් බිත්තිය මෙහෙම යනවා මේ. උඩ බලන්න ඕනේ. ඔහොම යනවා. ගියාම මේක මෙහෙම. මේක මෙහෙම. මේක මෙහෙම. ඔන්න ලේ දෙනවා කියලා මේ පෙන්නන්නේ. ඕන්න මෙහෙට ඉවරයි. ඊළඟට මේකෙන් යනවා එහා පැත්තට පිස්සු ලේ දෙන්න. මෙන්න බලන්න. ඔහොම ගිහිල්ලා මේක මෙතෙන්ට එනවා. මෙහෙම ඇවිල්ලා මෙතෙන්ට යනවා. කොමින්ද? බලන්න පුතේ මෙන්න මේ විදිහට දැන් අනින්න පිරිසු ලේ දෙන පැත්ත. लग नहीं बोला नहीं है හරි දැන් බලන්න මෙන්න පිරිසුලේ දෙන විදිය ඊළඟට මෙන්න බලන්න අපිරිසුලේ ගන්න විදියයි දැන් පෙන්නන්නේ මෙන්න අපිරිසුලේගේ නාලේ මෙහෙම එනවා මේ ඕම එනවා ඇවිල්ලා මේ දැන් මෙතනින් අපිරිසුලේ ගන්නවා මෙතනින් ගන්නවා මෙහෙම ගන්නවා ඕනේ ඒක ඒ වගේ මේකෙත් එහෙම ගන්න මෙන්න අපිරිසුලේ
ඕනෝම අපිරිසිදු ලේ ඉවත් කරන්න. හරි පුතේ බලා ගන්න පොඩ්ඩක්. ශ්ලේෂ්මල ස්තරය පයෝලස නාලිකාව මේ රතු පාට එක පිරිසිදු රුධිර සැපයුම. මේ නිල් පාට එක අපිරිසිදු රුධිරය ඉවත් කිරීම. දැන් කෙටියෙන් අහගන්න කාබෝහයිඩ්‍රේට් ජීර්ණයෙන් සෑදුණු ග්ලූකෝස්ද ප්‍රෝටීන් ජීර්ණයෙන් සෑදුණු ඇමයින් අම්ලයේද අංගුලිකාවේදී ශ්ලේෂ්මල ස්තරය හරහා රුධිරයට උරා ගනී. කාබෝහයිඩ්‍රේට් ජීර්ණයෙන් සෑදුණු ග්ලූකෝස්ද ප්‍රෝටීන් ජීර්ණයෙන් සෑදුණු ඇමයින් අම්ලයේද ශ්ලේෂ්මල ස්තරය හරහා අංගුලිකාවේදී රුධිරයට උරා ගනී. නමුත් ලිපිඩ ජීර්ණයෙන් සෑදුණු ග්ලිසරෝල් සහ මේද අම්ල උරා ගැනීමටම පයෝලස නාලිකාව පිහිටයි. දැන් ආහාර අවශෝෂණයත් ඉවරයි. දැන් ලියා ගන්න කාබෝහයිඩ්‍රේට් ජීර්ණයෙන් සෑදුණු ග්ලූකෝස්ද ප්‍රෝටීන් ජීර්ණයෙන් සෑදුණු ඇමයින් අම්ලයේද ශ්ලේෂ්මල අංගුලිකාවේ ශ්ලේෂ්මල ස්තරය හරහා රුධිරයට උරා ගනී. නමුත් ලිපිඩ ජීර්ණයෙන් සැදුණු ග්ලිසරෝල් සහ මේද අම්ල පයෝලස නාලිකාව නම් වසා නාලයටද උරා ගනී.
right දැන් පුතේ බලන්න ජීර්ණය වෙච්ච සියලුම ආහාර අඟුලිකාවලදී උරා ගන්නවා දැන් මාතෘකාව ලියන්න කාර්යක්ෂම ආහාර අවශෝෂක ව්‍යුහයක් ලෙස කාර්යක්ෂම ආහාර අවශෝෂක ව්‍යුහයක් ලෙස අඟුලිකා සකස් වී ඇත්තේ කෙසේද හොඳයි අහගන්න කාර්යක්ෂමව ආහාර අවශෝෂණය වෙන්න අඟුලිකා සකස් වෙලා තියෙන්නේ කොහොමද එක පළවෙනි එක අඟුලිකාවට එනකොට උදේ මේ අපේ කනෙක්ෂන් වල ප්‍රශ්නයක් තියෙනවා ඒ නිසා මෙතනින් නවත්තන්න සිද්ධ වෙනවා මට මොකද කරන්න බෑ බලන්න මේක ඉවර කළා දැන් ඉවරනේ ආ වෙලා තියෙනවා මොකද්ද වෙන්නේ උදේ මේ අපේ ඉන්ටර්නෙට් වල ප්‍රශ්නයක් තියෙනවා වරින් වර සිග්නල් නැති වෙලා යනවා දැන් මේක පාඩම ඉවර කරලා තියෙන්නේ මම ලබන සතියේ රෑ 8ට පන්ති ආරම්භ කරනවා මේක විනාඩි 10ක්යි මට ඉවර කරන්න ලබන සතියේ ඊළඟ පද්ධතිය පටන් ගන්නවා විනාඩි 20ක් විතර කලින් නවත්තන්න මේ වරින් වර මේක ඔෆ් වෙන නිසා කරගන්න බෑ පුතේ උත්සාහනයි